අයිබෝන් දීපති අදත් අපි කතා කරන්න යනවා ඉංජිනේරු තාක්ෂණවේදී විදුලිය කොටසේ විදුලිය ඒකකේ රසායනයට නියමිත විදුලිය ඒකකේ වැදගත් තවත් එක කොටසක් වෙන උපපරිපත උපාංග ගැන උපපරිපත උපාංග ගැන අපි කලින් වීඩියෝ එක කෙටියෙන් හඳුන්වනවා ඒවා පරිපතවල කොහොමද ස්ථාපනය වෙලා තිබුණේ කියලා. අද එක එක උපාංගයක් ගැන වෙන වෙනම කතා කරනවා. ඒවට කොහොමද විදුලිය සපයන්නේ විදුලිය සපයනකොට දැනගන්න ඕන දේවල් මොනවද? ඊට පස්සේ ඒ උපකරණ සමීපව අපි කොහොමද අඳුනගන්න කියන කාරණේ ඊට අමතරව රැහන් රැඳවීමේ උපක්‍රම ඊට පස්සේ රැහන් සම්බන්ධක ඒ වගේ දේවල් ගැන අපි කතා කරන්න ඕන. මොකද මේවා අත්‍යවශ්‍යයි විශේෂයෙන් න්‍යායාත්මක කර්ම වලට සහ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා. එතකොට මුලින්ම අපි ගත්තොත් මුලින්ම මම ඔයගලන්ට කතා කරන්න යනවා ස්විච් වර්ග ගැන. දැන් ඔයගලන්ට ප්‍රධාන වශයෙන් මෙතන පේනවා ස්විච් වර්ග රාශියක් තියෙනවා. සමහර ඒවා බැලුමට මේක සමානයි. මම එකම જાතිය දෙසරයක් ගත්තා කියලා සමහර විට කෙනෙක් හිතයි. මේ බැලුමටම සමහර ඒවා ඔයගලන්ට පේනවා එක සමානයි. සමහර ඒවා වෙනස්කම් තියෙන ඒවාත් තියෙනවා. හරි. එක එකක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ තින් පැත්තකින් තියාගෙන. මුලින්ම මම කතා කරන්න යනවා. මෙන්න මේක අපි කියනවා තනිමන් ස්විච් එකක්. මේ වන් ගෑන් ස්විච් එකක් තනිමන් ස්විච් එක වන් වේ වන් ගෑන් එකක්. වන් වේ වන් ගෑන් ඒ කියන්නේ තනිමන් ස්විච් එකක්. ඊට පස්සේ මේක අපි ගත්තොත් එහෙම මේ ඒත් වන් වේ ටූ ගෑන් එකක්. තනිමන් ස්විච් දෙකක් වෙන වෙනම. තනිමන් ස්විච් එකේ කාර්යය තමයි එක විදුලි උපකරණයක් මේ ස්විච් එක පාලනය කරනවා. එක ස්ථානයකින් පාලනය කරනවා. එතකොට මේකෙන් පුළුවන් අපිට මේ වන් වේ වන් ගෑන් එකකින් එක විදුලි උපකරණයයි මේකෙන් පුළුවන් ඕනනම් විදුලි උපකරණ දෙකක් වෙන වෙනම තනි තනියෙන් පාලනය කරන්න. එතකොට ඒක 1way 2 ගෑන් එකක්. ඔය විදිහට ඔයගලන්ට 1way 3 ගෑන් 4 ගෑන් 1way 5 ගෑන් වෙනකම්ම ගන්න පුළුවන්. එතකොට තනිමන් ස්විච් එක විශේෂත්වය තමයි මේකේ අග්‍ර දෙකයි තියෙන්නේ. මම මේ අග්‍ර පැත්ත හරව ගන්නවා ඔයගලන්ට. මේ සාමාන්‍ය සර්ෆේස් එක මූණත් පෙනුම ඊට පස්සේ මේ අග්‍ර පැත්ත හරව ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතන අග්‍ර දෙකයි තියෙන්නේ. අපි මේ අග්‍ර දෙක හඳුන්වනවා. එකක් තමයි කොම් එක අනිත් එක තමයි රිටර්න් එක. දැන් කොම් එක රිටර්න් එක එහෙම නැත්නම් කොම් එක ලයින් එක කියලාත් හඳුන්වනවා. අපි කොහොමද අඳුරගන්නේ කියන එක බලන්න ඕනේ. මේ අග්‍ර දෙක අපිට ඕන විදිහට අමුණන්න බෑ. ඔයගලන්ට පේනවා මේ සයිඩ් එකෙන් බැලුවොත් මේ හරවලා බැලුවොත් මේ ටර්මිනල් දෙකෙන් එක්කෙනෙක් මෙන්න මේ ටර්මිනල් එක මේ ටිකක් උසයි. මේ අතින් ඇල්ලුවත් අපිට බලාගත්ත හැකි මේ. එක්කෙනෙක් පාතයි එක්කෙනෙක් උසයි. එතකොට ඔන්න උස ටර්මිනල් එක තමයි හැම වෙලෙම කොම් එක. ස්විච් එකේ කොම් එක. එතකොට MCB එකේ ඉඳලා කරන්ට් එක අරගෙන එන වයර් එක සජීවී රැහන අනිවාර්යෙන් ඇමිනෙන්න ඕනේ මුලින්ම මේ කොම් එකට. ඊට පස්සේ මේ අනිත් අග්‍රය තමයි අපේ රිටර්න් එක. ඒ කියන්නේ අපේ උපකරණයට කරන්ට් එක අරගෙන යන සජීවී රැහන යන්නේ මෙතනින් පටන් අරන්. එතකොට MCB එකේ ඉඳලා එන සජීවී රැහන කොම් එකට ඇමුණුවා. රිටර්න් එකේ ඉඳලා උපකරණයට සජීවී රැහන ගියා. එහෙම නිවැරදිව ඇමුණුවොත් තමයි මේ නිවැරදි ඔන් ඔෆ් පොසිෂන් එකට අනුව ඒ උපකරණය ඔන් ඔෆ් කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් ආයිසරයක් මතක තියාගන්න මේ අග්‍ර දෙක බැලුවාම ටර්මිනල් අග්‍ර දෙක බැලුවාම එක්කෙනෙක් උසයි එක්කෙනෙක් පොඩ්ඩක් මිටි. උස එක්කෙනා තමයි කොම් එක පොදු අග්‍රය කොමන් එක. අනිත් එක තමයි රිටර්න් අග්‍රය එහෙම නැත්නම් ලයින් අග්‍රය. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති තනිමන් ස්විච් එකක් හොයාගන්නේ කොහොමද කියලා. එතකොට අග්‍ර දෙකයි තියෙන්නේ තනිමන් ස්විච් එක. එතකොට 1way 1 ගෑන් 1way 2 ගෑන් 1way 3 ගෑන් 4 ගෑන් 5 ගෑන් මේ විදිහට 1way ස්විච් තියෙනවා. ඊට පස්සේ මම තව ස්විච් එකක් ගන්නවා. දැන් බැලුවම ඔයගොල්ලන්ට හිතේ මට වැරදුනාක් දන්නෙත් නැහැ කියලා නේද? අපි කලින් ගත්ත එක වගේම නේ. වෙනසක් නැහැ. හැබැයි චුට්ටක් බලන්න. ඔන්න මම හරවනවා. දැන් වෙනසක් දකී ඕගොල්ලෝ නේද? දැන් මේ මම කලින් ගත්ත ස්විච් එක 1way ස්විච් එක ටර්මිනල් දෙකයි. මේකේ ටර්මිනල් කීයක් තියෙනවද? ටර්මිනල් 3ක් තියෙනවා. දැන් ඔන්න වෙනස මොකද්ද? මූණ තරම් එක විදිහයි බැලුවම. හැබැයි අපිට රැවටෙන්න පුළුවන් නේද? විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණයේ දුවපුතේ රැවටෙන්න එපා. මේක කවුද? මෙයා දෙමන් ස්විච් එක කොහොමද හොයාගත්තේ? දෙමන් ස්විච් එකේ අග්‍ර 3ක් තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් බැලුවහම මේ කනෙක්ටර්ස් 3ක් තියෙනවා වෙන වෙනම. එතකොට මේකෙත් අග්‍ර හඳුනා ගන්න ඕනේ. එතකොට දෙමන් ස්විච් එකක් කියලා හොයාගත්තේ කොහොමද? අපි හොයාගත්තේ අග්‍ර 3ක් තිබුණා. එතකොට ඔයගලන්ට පේනවා මම මෙහෙම අල්ලන්න. මෙහෙම ඇල්ලුවම ඔයගලන්ට පේනවා මෙන්න මේ එක අග්‍රයක්. මේ අග්‍ර තුනේ මැද ඉන්න අග්‍රය හැම වෙලෙම මේ ටිකක් උසින් පිටලා තියෙනවා. අපි කියනවා අන්නේ අග්‍රය තමයි මේකේ කොම් එක. හරි නේද? තව අග්‍ර දෙකක් තියෙනවා. ඒ දෙන්න කවුද? L1 එකයි
L2 එකයි මේ ඕගලන්ට බැලුවොත් මෙතන පොඩියට තියෙනවා සටහන් කරලා. හරි නේද? එතකොට දෙමන් වහරු පරිපත්‍ය අපි වෙනම කතා කරනවා ප්‍රැක්ටිකල් එකේදී. එතනදී අපි කියනවා මේක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. දැනට මම කියන්නම්. මේකේ අග්‍ර තුන මැද්දේ ඉන්න උස එක්කෙනා ටිකක් උසට ඉන්න එක්කෙනා කොම් එක අනිත් දෙන්න කවුද? මෙයා L1 එක මෙයා L2 එක. පැහැදිලි නේද? එතකොට මූණත දිහා බලලා ඔන්න රැවටෙන්න එපා. අපිට පරිපත්‍ය කිව්වොත් දැන් ප්‍රැක්ටිකල් එකේදී දෙමන් වහරු පරිපත්‍යයක් ස්ථාපනය කරන්න කියලා අනිවාර්යෙන් මේ ස්විච් එක අපි තෝරගන්න ඕනේ නැත්නම් වැරදි. දෙමන් වහරු කියලා හොයාගත්තේ අග්‍ර තුනේ. එතකොට 2A තියෙනවා අර වගේම 2A 1 ගෑන් 2A 2 ගෑන් 3 ගෑන් 4 ගෑන් 5 ගෑන් මේ විදිහට. එතකොට අපි කඩෙන් ගිහිල්ලා ඉල්ලන්න ඕනේ 2A ස්විච් එකක් ඕන නම් 2A 1 ගෑන්ද 2 ගෑන්ද කොහොමද කියලා. හරි. එතකොට මේකත් අර අපි කලින් කතා කරපු ස්විච් එකමයි. 1way ස්විච් එක මේ 1way 3 ගෑන් එකක් මම කලින් පෙන්නන්නේ ඒක ඔයගොල්ලන්ට. 1way 1 ගෑන් ඊට පස්සේ 1way 2 ගෑන් 3 ගෑන් ඒ විදිහට. ඊගාවට මෙයා අපි ගත්තොත් බැලු බැලමටම දන්න සංකේතයක් තියෙනවා නේද? විදුලි සීනුවක සංකේතයක්. අද ඒගොල්ලොම අඳුර ගන්න පුළුවන් මේ විදුලි සීනුව සඳහා භාවිතා කරන ස්විච් එක අපි කියනවා පුෂ් බටන් ස්විච් එකක් කියලා. එතකොට මේ පුෂ් බටන් ස්විච් එක පාවිච්චි වෙන්නේ විදුලි සීනුව සඳහා විතරයි. මේ පුෂ් බටන් ස්විච් එක තියෙන විශේෂත්වය ඔයගොල්ලන්ට පේනවා. දැන් මේ සාමාන්‍ය ස්විච් එකක් මම ඔන් කළොත් ඒ පොසිෂන් එකේ ලොක් වෙනවා. හැබැයි බලන්න පුෂ් බටන් එක මම ඔන් කරනවා. ඔන්න වුණා. ආයෙ අතහැරපු ගමන් බලන්න මොකද වෙන්නේ? ආපහු ඉඳපු පොසිෂන් එකටම යනවා. අන්න ඒකයි පුෂ් බටන් ස්විච් එකේ තියෙන විශේෂත්වය. ඒකින්දම මේ පුෂ් බටන් ස්විච් එක පාවිච්චි වෙන්නේ ගෙදර මේ විදුලි සීනුව සඳහා පමණයි. විදුලි සීනුව සම්බන්ධ වෙනකොට තමයි පුෂ් බටන් එක ස්විච් එක සම්බන්ධ වෙන්නේ. පුෂ් බටන් ස්විච් එකේ වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකම අපි ළඟ නැහැ. ඒක මම මේකකින් කියන්නම්. මේ වර්ග දෙකේ වෙනස තමයි මේ ටර්මිනල් වල. එකක් තමයි මේ ටර්මිනල් දෙකක් තියෙන පුෂ් බටන් ස්විච් එක. අනික තමයි ටර්මිනල් තුනක් තියෙන 2way type එකේ පුෂ් බටන් ස්විච් එක. එතකොට ඕගලන්ට ටර්මිනල් දෙකක් තියෙන බෙල් ස්විච් එකක් ආවොත් හරිම ලේසි. කොහොමද? කොමන් එකට MCB එකේ ඉඳලා කරන්ට් එක අරන් එන වයර් එක යනවා. රිටර්න් එක බෙල් එකේ එක අග්‍රයකට කරන්ට් එක අරගෙන ගියා. නියුට්‍රල් එක ඩිරෙක්ට් නියුට්‍රල් බාර් එකේ ඉඳලා ඇමුණුවා. ඒ අග්‍ර දෙකක් තියෙන බෙල් ස්විච් එකේ. හැබැයි අග්‍ර තුනක් තියෙන බෙල් ස්විච් එක ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. ප්‍රැක්ටිකල් එකේදී අපි දන්නේ නැහැ ඕගලන්ට කොයි බෙල් ස්විච් එක ලැබෙයිද කියලා. ඒක හින්දා දැනගෙන ඉන්නේ. දැන් ඕගලන්ට පේනවා මේ අග්‍ර තුනක් තියෙන බෙල් ස්විච් එකේ මෙතන මේ අග්‍ර තුන බැලුවාම අර කලින් වතාවේ වගේම එක අග්‍රයක් තියෙනවා. උසින් වැඩි එක්කෙනෙක් අපි එයා හඳුන්වනවා කොම් එක. කොමන් අග්‍රය. එතකොට MCB එකේ ඉඳලා කරන්ට් එක එන වයර් එක සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන් සජීවී රැහෙන සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කොම් අග්‍රයට කොමන් අග්‍රයට. ඊට පස්සේ තව අග්‍ර දෙකක් තියෙනවා. හැබැයි විශේෂයක් පේනවා ඕගලන්ට මේ දැලකින් එකක් වහලා තියෙනවා. මේ පැත්ත බැලුවොත් ඕගලන්ට පේනවා පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් මෙතන වැහිලා තියෙනවා මේ ඇතුලේ එක අග්‍රයක්. මේ මෙයා වගේ නෙමෙයි මෙයා. මෙයා පොඩ්ඩක් වැහිලා තියෙන්නේ. ඒතකොට ඕගලන්ට පේනවා L1 L2 කියලා නම් කරලා තියෙනවා. අර 2way ස්විච් එකේ වගේම සමහර ඒවා ඕක NC NO කියලා ගහලා තියෙනවා. normal close normal open. L1 L2 තිබුණා NC NO තිබුණත් ඕගොල්ලෝ බය වෙන්න එපා. මේ දැලකින් වහලා තියෙන අග්‍රය සාමාන්‍ය වෙලාවට. ඒ කියන්නේ තනි බෙල් ස්විච් එකක් එන වෙලාවට අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේකේ නම් මේකේ විදියට නම් L2 කියන අග්‍රය අපි පාවිච්චි කරන්නේ L1 විතරයි පාවිච්චි කරන්නේ. NC NO ආවොත් normal close normal open ආවොත් එහෙම normal open අග්‍රය අපි පාවිච්චි කරන්නේ නැහැ හැම වෙලෙම. normal close අග්‍රය අපි පාවිච්චි කරන්නේ නැහැ. normal open අග්‍රය විතරයි පාවිච්චි වෙන්නේ. මේකෙත් එතකොට බලන්න මේ L2 කියන අග්‍රය පාවිච්චි වෙන්නේ කොම් එකට MCB එකේ ඉඳලා එන සජීවී රැහෙන සම්බන්ධ කළා L1 එකෙන් මේ ඕපන් කරලා තියෙන ටර්මිනල් එකෙන් වයර් එකක් බෙල් එකට ගියා. පැහැදිලි වෙන්න ඇති. එතකොට බේස් ස්විච් වර්ග දෙකෙන් කවුරු හම්බුණත් බය වෙන්න එපා. අපිට හඳුනා ගන්න පුළුවන් මේකේ අග්‍ර තුනක් තිබුණාට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය වෙලාවට අග්‍ර දෙකයි. එතකොට මේ බෙල් එකත් එක්ක. ඊට පස්සේ තව විශේෂ ස්විච් එකක් අපි කලින් වීඩියෝ එකත් අපි මෙයා කතා කළා. දැක්කම ටක් ගාලා මේ ඉන්ඩිකේටරෙත් එක්ක ස්විච් එක දැක්කම ඔන්න මතක් වෙන්න ඕනේ මේ ඩීපෝල් ස්විච් එක එහෙම නැත්නම් ඩබල් පෝල් ස්විච් එක. සාමාන්‍යයෙන් ඇම්පියර් 13කට 10කට වැඩි ධාරාවක් සාමාන්‍යයෙන් 13 15 වගේ ලොකු ධාරාවක් විසන්ධි කරන්න පාවිච්චි කරන්නේ ඩබල් පෝල් ස්විච් එක. මේකේ විශේෂත්වය තමයි මම මේ ටර්මිනල් වලින් පෙන්නන්නේ. මේකේ සජීවී රැහැනයි උදාසීන රැහැනයි දෙකම විසන්ධි වෙනවා. මේක ප්‍රැක්ටිකල් එකට අනිවාර්යෙන් එනවා. ඒකින්ද අද මේ දුව පුතේ හොඳට බලන්න. මේක විශේෂයෙන් අපිට අඳුර ගන්න ඕනේ මේ අග්‍ර ඔයගලන්ට පේනවා මේ පැත්තේ එක අග්‍ර යුගලයක් තියෙනවා. මේ පැත්තේ තව අග්‍ර යුගලයක් තියෙනවා. ඊට පස්සේ මේ එක අග්‍ර දෙකකට මේ ඇතුලෙන් ආපු වයර් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ තියෙන මේකේ තියෙන මෙන්න මේ නියොන් ඉන්ඩිකේටර් එකේ
වයර් දෙක ඔක ගලවන්න එපා. උතන තියෙන විදිහටම තියන්න. වයර් අමුණනකොට හේතුව තමයි ඔක ගැලෙව්වොත් මේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ නැතුව යනවා. මේක තව විශේෂයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ පැත්තෙන් බැලුවොත් පේනවා. මේ පැත්තේ ගහලා තියෙනවා ලයින් කියලා තියෙනවා. ලෝඩ් කියලා තියෙනවා. මේ පැත්තේ උඩ ටර්මිනල් දෙක ලයින්, යට ටර්මිනල් දෙක ලෝඩ්. එතකොට ලයින් කියන්නේ හැම වෙලේම දැන් මෙතනට ඇමිනෙන්නේ. දැන් හිතන්නකො මෙන්න මේ අග්‍ර දෙක ගන්නකො මේ ලයින් අග්‍ර දෙක. මේ පැත්ත මගේ ලෝඩ් අග්‍ර දෙක. ලෝඩ් අග්‍ර දෙක හොයාගන්න ලේසි. ලෝඩ් එකට තමයි හැම වෙලේම මෙන්න මේ ඉන්ඩිකේටරේ වයර් දෙකත් ඇමිනෙන්නේ වෙන වෙන. එතකොට MCB බොක්ස් එකේ ඉඳලා එන බේස් වයර් එක අපි අමුණනවා ලයින් වලින් එක පැත්තකට. නියුට්‍රල් වයර් එක අමුණනවා ලයින් වලම අනිත් පැත්තට. ඒ කියන්නේ කරන්ට් එක අරගෙන එන කට්ටිය MCB බොක්ස් එකේ ඉඳලා. ඊට පස්සේ අපේ උපකරණ ඉඳලාත් එනවනේ බේස් වයර් එකයි නියුට්‍රල් එකයි. දැන් මම බේස් එක ලයින් එකේ බේස් එක අමුණුවේ මෙතනට. උපකරණේ ඒ කියන්නේ ලෝඩ් එකේ බේස් එක අමුණන්න ඕනේ. එතකොට මෙතනම යට බේස් එකට පැහැදිලි නේද? එතකොට මේ පැත්තට ලෝඩ් එකේ බේස් එක, මේ පැත්තට ලෝඩ් එකේ නියුට්‍රල් එක, මේ පැත්තට ලයින් එකේ බේස් එක, මේ පැත්තට ලයින් එකේ නියුට්‍රල් එක. ලයින් ලෝඩ් මාරු කර ගන්න එපා. ප්‍රැක්ටිකල් එකේදී අපි ගොඩක් වෙලාවට දකිනවා ළමයි මේ ලයින් ලෝඩ් බලන්නේ නැතුව කැමති විදිහට අමුණනවා. එහෙම වුණොත් වැරදි. නිවැරදිව ලයින් ලෝඩ් ඇමුණුවොත් මේ ස්විච් එක පල්ලෙහාට ඔන්න වෙන පොසිෂන් එකේදී මේ විදිහට ඔන්න වෙනකොට මේ ඉන්ඩිකේටරේ පත්තු වෙන්න ඕනේ. හරි වෙලාවයි මාරු වුණොත් ලයින් ලෝඩ් අපිට මේ ඉන්ඩිකේටරේ ස්විච් එක ඕෆ් කළාත් ඔන් කළා සමහර විට පත්තු වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න සල්කිලිමත් වෙන්න. එතකොට මේ ඩබල් පෝල් ස්විච් එක පාවිච්චි වෙන්නේ වැඩි ධාරාවක් ගෙනියන පරිපථවල සැපයුම සම්පූර්ණයෙන් විසන්ධි කරන්න. සජීවී රැහැන උදාසීන රැහැන දෙකම විසන්ධි වෙනවා. හරි. ඊට පස්සේ තව ස්විච් දෙකක් තියෙනවා. මේවා දැකලා ඇති ඔයගොල්ලෝ. මේ වෙනකොට දැකලා ඇති ගොඩක් වෙලාවට සමහරවල්ලාට දැකලා නැත්නම් ඔන්න මතක තියාගන්න. මේවා අපි හඳුන්වනවා රෙගුලේටර් ස්විච් කියලා. සාමාන්‍ය රෙගුලේටර් ස්විච් එකක් කිව්ව ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ මෙයා. මේ ෆෑන් රෙගුලේටර් ස්විච් එක මේක ෆෑන් එකට ඔරිජිනල් එන රෙගුලේටර් එක. එතකොට ඒක ගොඩක් වෙලාවට අපිට ප්‍රැක්ටිකල් වලදී සම්බන්ධ කරන්න ලැබෙන්නේ නැහැ. පැන් සම්බන්ධ කරන්න උනත් ගැටලුවක් නැහැ. මොකද හේතුව මේකේ අග්‍ර දෙකයි තියෙන්නේ. මේ අග්‍ර දෙකට සම්බන්ධ කරන්න තියෙන පේස් වයර් එක කනෙක්ටර් එකට අමුණන්න තියෙන MCB එකේ ඉඳලා එන පේස් එක කනෙක්ටර් එකට අනිත් කනෙක්ටරේ ෆෑන් එකට කරන්ට් එක ගෙනියන එක ඒකින්ද ලොකු දෙයක් නෑ ඒකේ. එතකොට මෙතන බලන්න මේ රෙගුලේටර් ගත්තාම මෙතන තියෙන ෆෑන් රෙගුලේටර් තියෙනවා. ලයිට් රෙගුලේටර් අපි ලයිට් රෙගුලේටර් එක කියන්නේ ගොඩක් වෙලාවට අපි මේ කියන්නේ ලයිට් ඩිමර් එක. එතකොට ස්විච් දෙකම එකම හා සමානයි. හැබැයි වෙනසක් තියෙනවා. හේතුව තමයි මේ ලයිට් රෙගුලේටර් එක ෆෑන් වලට පාවිච්චි වෙන්නේ නැහැ. ෆෑන් රෙගුලේටර් එක ලයිට් වලට පාවිච්චි වෙන්නේ නැහැ. මොකද හේතුව මේ වෝට් ගානට බැලන්ස් වෙන්න මේගොල්ලන්ගේ කනෙක්ටර් හදලා තියෙන්නේ. ෆෑන් එක වෝට් ගානට ගැලපෙන්න මේගොල්ලෝ හදලා තියෙනවා. ලයිට් වල වෝට් ගානට ගැලපෙන්න ලයිට් ඩිමර් එක හදලා තියෙනවා. එතකොට මුලින්ම මම කතා කරන්න මේ ලයිට් ඩිමර් එක ගැන. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේන ඔන් ඔෆ් ස්විච් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන කන්ට්‍රෝල් ස්විච් එකක් තියෙනවා. මේකෙන් තමයි ආලෝක තීව්‍රතාව අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න. මෙතනින් පුළුවන් ඔන් ඔෆ් කරන්න. ටර්මිනල් පැත්තට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මේකේ අර වගේමයි ටර්මිනල් තුනක් තියෙනවා නේ. පේනව නේද? එතකොට අපිට ටක් ගාලා මතක් වෙනවා කොම් එක L1 L2 කියලා. කොම් එක ඊට පස්සේ L1 L2 මේ දෙපැත්තේ ඉන්න දෙන්න. මේකේ ඕගොල්ලන්ගේ කිසිම වෙලාවක දැන් ස්විච් එක ගත්ත ගමන් මේ කම්පැනියෙන් අමුණලා එන විදිය. මේ වයර් දෙක ගලවන්න එපා. හේතුව තමයි මේ වයර් දෙක මේ විදිහට ඇමිල්ලා තියෙන්න ඕනේ. එතකොට මේකේ විශේෂයෙන් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කොම් කියන අග්‍රය අපි මේකේ පාවිච්චි වෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න මේකේ කොම් කියන අග්‍රය පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඕගලන්ට පේන මේ වයර් එකක් අමුණපු නැති හිස් ටර්මිනල් එකක් තියෙනවා L1 එක. මෙතන හිස් ටර්මිනල් එකක්. MCB එකේ ඉඳලා කරන්ට් එක අරන් එන වයර් එක අපි අමුණන්නේ මෙතන කොම් එකට නෙමෙයි. ඔන්න චූටි වෙනසක් වෙනවා මෙතනදී L1 වලට. L1 හොයාගත්තේ කොහොමද? මේ වයර් මොකුත් අමුණන්නේ නැතුව ඉතුරු වෙච්ච හිස් ටර්මිනල් එක. MCB එකේ ඉඳලා කරන්ට් එක ගේන වයර් එක L1 වලට. ඊට පස්සේ බල්බ් එකට කරන්ට් එක යන වයර් එක මෙන්න මේ L2 වල. L2 වල මේ තියෙන වයර් එක අපි අයින් කරන්නේ නැහැ. එතකොට කොම් එකේ තිබ්බ විදිහටම අපි තියෙනවා කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඔන්න එතකොට මතක තියාගන්න අපෝසයෙන් මතක් කරනවා MCB එකේ ඉඳලා කරන්ට් එක ගේන වයර් එක මේ ලයිට් ඩිමර් එකේ යමිනෙන්නේ L1 වලට. ඩිමර් එකේ ඉඳලා ලයිට් වලට යන කරන්ට් ගෙනියන රිටර්න් වයර් එක යමිනෙන්නේ L2 වලට. කොම් එක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ ලයිට් ඩිමර් එක ගැන. ඊට පස්සේ ෆෑන් ඩිමර් එක ගත්තොත් ෆෑන් ඩිමර් එකේ ඔන්න බලන්න පුතේ අර වගේම කනෙක්ටර් තුනක් තියෙනවා. පැහැදිලි නේද? මේ ෆෑන් ඩිමර් එකක් හොයාගත්තේ මේ සංකේතයෙන්. ඔන්න හොයාගත්තා සංකේතයෙන් හොයාගත්තේ. එතකොට ඒකෙත් අග්‍ර තුනක් තියෙනවා. කොම් එකටයි L2 වලටයි වයර් දෙකක් අමුණලා තියෙනවා. ඔයගලන්ට පේනවා මෙතන. හරි නේද? එතකොට අපි මේකෙත් අර වගේමයි ලයිට් ඩිමර් එකේ වගේමයි MCB එකේ ඉඳලා කරන්ට් එක ගේන වයර් එක අමුණන්නේ L1 වලට.
මෙතනදී කොම් එකට නෙමෙයි. කොම් එක ගැන අපි කතා කරන්නෙම නෑ. කොම් එක හොල්ලන්නේවත් නෑ. එහෙම තියෙනවා. ඊට පස්සේ ෆෑන් එකට කරන්ට් එක ගෙනියන වයර් එක අමුණනවා L2 වලට. පැහැදිලි නේද? L2 වල තියෙන වයර් එක අපි අයින් කරන්න එකක් තියෙද්දිම තමයි සම්බන්ධ කරන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මේ ලයිට් ඩිමර් වල ෆෑන් ඩිමර් වල තව පොඩි එකක් තියෙනවා. මම මේකත් මතක් කරන්න. මෙන්න මෙතන තියෙන ඔයගලන්ට පේනවා මේ ප්‍රීසෙට් එකක්. මේ දෙකේම තියෙනවා ප්‍රීසෙට් එකක් අරකවන්න. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මේක තියෙන්නේ හදිස්සිය අපි දැන් හිතන්නකෝ දැන් ලයිට් එකක් අයි කළා කියලා ලයිට් ඩිමර් එක. මේ ඩිමර් එකේ කන්ට්‍රෝල් එක බිඳුවටම අඩු කළාම ලයිට් එකේ ෆිලමන්ට් එක යන්තම් හරි පත්තු වෙනවා. සාමාන්‍යයෙන් මෙහා බිඳුවට අඩු කළාම ෆිලමන්ට් එක නිවෙන්න ඕනේ. බිඳුවට අඩු කළාම කන්ට්‍රෝල් එක ලයිට් එකේ ෆිලමන්ට් එක යන්තම් හරි පත්තු වෙනවා නම් අපිට පුළුවන් මේ ප්‍රීසෙට් එක මෙතනින් කරකවලා නියනක් දාලා ඒක ඇඩ්ජස්ට් කරගන්න ලයිට් එක නිමින මට්ටමට. ඒක තමයි මෙතන ප්‍රීසෙට් එක තියෙන එක කරන්ට් එක දීලා තමයි අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ බිඳුවට ගෙනහලා. නිවිලා යන්නේ නැත්නම් ප්‍රීසෙට් එක පරිස්සමට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ලයිට් ඩිමර් ගැනත් දන්නවා දැන්. ෆෑන් ඩිමර් ගැන දන්නවා. රෙගියුලේටර් ස්විච් ගැන දන්නවා. ඊට පස්සේ අපි යනවා කතා කරන්නේ කෙවිනි පිටුවාන ගැන. ෂොකට් අවුට්ලට් ගැන. ඔන්න ෂොකට් අවුට්ලට් ලංකාවේ දැනට භාවිතයේ තියෙන තිබුණු වර්ග ටික. තියෙන කියනකට වඩා හොඳයි තිබුණු වර්ග ටික තියෙනවා. එතකොට ඕගලන්ට පේනවා මේ වමේ ඉඳලා දකුණට ගත්තොත් ඇම්පියර් 5 රවුම් 3 කූරු, ඇම්පියර් 13 හතරස් 3 කූරු, ඇම්පියර් 15 ආපහු රවුම් 3 කූරු. එතකොට මේකෙන් දැනට ලංකාවේ ඇම්පියර් 5 භාවිතයෙන් අයින් කරලා තියෙනවා. රෙගුලේෂන් එකක් විදිහට මේවා භාවිතයෙන් අයින් කරලා තියෙනවා. මොකද හේතුව මේකෙන් කරන්ට් එක ගන්නකොට කාලයක් යනකොට ලූස් කනෙක්ෂන් එනවා. ඔයගලන්ට ඇහිලා ඉතින් සමහරලාට ප්ලග් එකක් ගැහුවාම මේක ඇතුලෙන් චිරිචිරි ගාලා කරන්ට් එක නිකන් පනිනවා ස්පාර්ක් වෙනවා එනවා. ඒ කියන්නේ ලූස් කනෙක්ෂන්. එතකොට ගිනි අනතුරු වලට විදුලියෙන් ඇතිවන ගිනි අනතුරු වලට මෙහා හේතුවක් වෙන හින්දා මෙහා දැන් භාවිතයෙන් අයින් කරලා තියෙනවා. ඒ වුණාට භාවිතයේ තියෙන්නේ ඇම්පියර් 13 හතරස් 3 කූරු. එහෙම නැත්නම් ඇම්පියර් 15. හරි. එතකොට මම මේකත් එකතු කරගෙනම කියන්නම්. සමහර වෙලාවට පරණ උපකරණ තියෙනවනේ ගෙවල් වල භාවිත. දැන් මේ කෙවෙනි පිටුවානක් ගත්තාම මේ ස්විච් එක තියෙන පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ සර්ෆේස් එක ටර්මිනල් තියෙන පැත්ත නෙමෙයි. සර්ෆේස් එක අපේ මූණ දිහාට හරවලා අල්ල ගත්තාම මේ විදියට දකුණු අත පැත්ත දැන් මේ තව තුනක් ඕගලන්ට පේනවනේ. මේ විදියට අල්ල ගත්තාම අපේ දකුණු අත පැත්තේ මෙන්න මේ තියෙන පල්ලෙහා තවුව හැම වෙලෙම සජීවී රැහෙනවා. ඒක අනිවාර්යෙන් සම්මතයක්. මේ සර්ෆේස් එක මූණට හිටින්න අල්ල ගත්තාම දකුණු අත පැත්තේ මේ පල්ලෙහා තියෙන තවුව සජීවී රැහෙන. වම් අත පැත්තේ තියෙන පල්ලෙහා තවුව අනිවාර්යෙන් උදාසීන රැහෙන. මේ මැද තියෙන ටිකක් විශාල තවුව අපි කියනවා බිම්ගත රැහැන අර්ත් එක. ඔන්න මතක තියාගන්න. එතකොට ඕක ඉතාම වැදගත් වේවි. ඊට පස්සේ මම හඳුනා පෙළ ගන්නවා කනෙක්ටර් පැත්තට. ටර්මිනල් තියෙන පැත්තට. මේ ටර්මිනල් වල ඕගලන්ට පේනවා. ටර්මිනල් වල අනිවාර්යෙන් මේ ලකුණු ටික වයර් රැහැන් සම්බන්ධ වෙන විදුලි රැහැන් සම්බන්ධ වෙන ආකාරය පෙන්වන්න අපිට අග්‍ර දාලා තියෙනවා මේ ලයිව් එක. එතකොට ටර්මිනල් පැත්ත හරවගත්තොත් මූණට ඕගලන්ට පේනවා වම් අත පැත්තේ තියෙන ලයිව් එක. සජීවී රැහැන පල්ලෙහා තියෙනවා දකුණු අත පැත්තේ උදාසීන රැහැන මැද්දේ තියෙනවා බිම්ගත රැහැන. එතකොට LNE කියලා අපිට ගහලා තියෙනවා. ඔය සම්මතයට අනිවාර්යෙන් වයර් තුන අනිවාර්යෙන් ඇමිනෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ බැරි වෙලා හරි හිතන්නකො උදාසීන රැහැනයි සජීවී රැහැනයි මෙතනින් මාරු වුණා කියලා. එතකොට මේ ස්විච් එකෙන් සජීවී රැහැන ඕෆ් වෙන්නේ නැහැ. එතකොට අපිට අන්තරක් වෙන්න පුළුවන්. එතකොට මම කිව්වා ස්විච් ප්‍රධාන වශයෙන් මේ කෙවෙනි පිටුවාන වර්ග 3 ඇම්පියර් 5 13 15 ඒකෙන් දැන් මෙයා භාවිතයෙන් අයින් කළා. මේ දින තමයි භාවිතයේ තියෙන විශේෂයෙන් මේ නියොන් ඉන්ඩිකේටර් තියෙන ඒවා ගන්න පුළුවන් නම් අපිට අමතර වාසියක් තියෙනවා. මොකද්ද? විදුලිය සම්බන්ධ වුණාම ඉන්ඩිකේටරේ පත්තු වෙනවා. හරි. ඒ කෙවෙනි පිටුවාන ගැන ඊට පස්සේ කෙවෙනි පිටුවාන තිබුණාට වැඩක් නැහැ නේ කරන්ට් එක ගන්න නේද? පේනු ඕනි අපිට. අපි කියනවා ප්ලග් টොප් කියලා. ඔන්න ප්ලග් টොප් වර්ගත් ප්‍රධාන වර්ග 3. මේ ඇම්පියර් 5 රවුම් 3 කූරු, ඇම්පියර් 13 හතරස් 3 කූරු, ඇම්පියර් 15 විශාල රවුම් 3 කූරු. මේකේ ඕගලන්ට පේනවා මෙතන මේ සජීවී අග්‍රය කොයිකද උදාසීන අග්‍රය කොයිකද කියන එක. මේ සියලුම අග්‍ර නම් කරලා තියෙනවා අර්ත් එක, ලයිව් එක, නියුට්‍රල් එක මේ. එතකොට මේකේ මෙන්න මේ පින් තියෙන පැත්ත අපි අල්ලගත්තොත් මූණට දකුණු අත පැත්තේ මෙතන තියෙනවා නියුට්‍රල් අග්‍රය, වම් අත පැත්තේ තියෙනවා පේස් අග්‍රය සජීවී රැහැන, උඩින් තියෙනවා අර්ත් අග්‍රය. හරි නේද? එතකොට ඒකත් පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා. මේ හරි නේද? මම හොයාගන්න ලේසි මේක ලොකුට පේනව නේද? එතකොට ඊට අමතරව මෙතන කතා කරපු නැති ප්ලග් එකක් තියෙනවා 2 පින් ප්ලග් එක 2 පින් ඇම්පියර් සාමාන්‍ය 2 පින් ප්ලග් එක ඇම්පියර් 3ක්
5ක් විතර උඩරින් එනකන් 2 පින් ප්ලග් එකේ තියෙන ගැටලුව තමයි උදාසීන රැහැන තියෙනවා, සජීවී රැහැන තියෙනවා, බිග්ගත රැහැන සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකින්ද ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඩබල් අයිසොලේටඩ් උපකරණ ගොඩක් වෙලාට ගෙදර තියෙන පරණ ටීවී වල. පරණ ටීවී කියන්නේ මේ මෑත කාලේ ආපුවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න මෑත කාලේ ඉන්න සියලුම උපකරණ 4:3 කූරු වෙන්නේ. ඔයගොල්ලන් ගෙදර තියෙන රවුටර් එක, ඔයගොල්ලන්ගේ ෆෝන් චාර්ජර් එක ඔක්කොම 4:3 කූරු. මොකද හේතුව මේ ඇම්පියර් 13 ප්ලග් එකට ගැලපෙන්නේ. ඉස්සරහව 2 පින් එක ඩබල් අයිසොලේටඩ් උපකරණ වලට ටීවී එකට කැසට් එකට. එතකොට ඒකේ පින් දෙකක් තිබුණේ. ඒක සාමාන්‍ය ඇම්පියර් එකේ ඉඳලා ඇම්පියර් 5ක් විතර වෙනකන් ධාරාවකට 2 පින් ප්ලග් එකක් ඔරොත්තු. ඒක මෙතන අපි කතා කරේ නැහැ. එතකොට ඔන්න අපි දැන් දන්නවා ස්විච් වර්ග ගැන දන්නවා. කෙවෙනි පිටුවාන ගැන දන්නවා. ඊට අමතරව තවත් උපකරණ ටිකක් තියෙනවා. විශේෂයෙන් බල්බ් එකක් සම්බන්ධ කරනකොට මේවා දන්නවා ඇති උගල. මේ තියෙන්නේ හෝල්ඩර් වර්ග 3. මූලික වශයෙන් ඔයගලන්ට පේනවා හෝල්ඩර් වර්ග 3. හෝල්ඩර් කියන එක බෙදනකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කාණ්ඩ දෙකකට බෙදා ගන්න. මේ සාමාන්‍ය පෙන්ඩන්ට් හෝල්ඩර් අපි කියනවා බාවර එල්ලෙන පහන්න අල්ලුව කියලා පෙන්ඩන්ට් හෝල්ඩර් එක. ඊට පස්සේ මේ දෙන්න තමයි බටන් හෝල්ඩර් අපි කියනවා සිංහලෙන් බාවර පහන්න අල්ලු කියලා. බටන් හෝල්ඩර් උත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ ස්ට්‍රේට් බටන් හෝල්ඩර් එක. අනික තමයි ඇන්ගල් බටන් හෝල්ඩර් එක. ඒතකොට මේ සාමාන්‍ය හෝල්ඩර් එකක් අපි පාවිච්චි කරන්නේ බල්බ් එකක් ඒකට විදුලිය සැපයුම සම්බන්ධ කරන්න. සාමාන්‍ය හෝල්ඩර් වර්ග කීපයක් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පින් ටයිප් එක. ඕගොල්ලන්ට මේක ඇතුලේ පේනවා මේක පින් එකකින් ලොක් වෙන්නේ. දැන් මේ ඊගාවට කතා කරන තියෙන ඇඩැප්ටර් එකේ තියෙන පින් වලින් මම කියන්නම් බල්බ් එකක් මම මෙතන ගත්ත නැති හින්දා මේ පින් වලින් තමයි මෙයා ඇතුලට මේ විදිහට තද වෙලා ලොක් වෙන්නේ. එතකොට අපි කියනවා මේ හෝල්ඩර් එක පින් ටයිප් හෝල්ඩර්. තව වර්ගයක් තියෙනවා මේක ඇතුලේ පොට තියෙන එක. අපි ඒක කියනවා ස්ක්‍රූ ටයිප් හෝල්ඩර් එකක්. එතකොට බල්බ් එකේ තියෙන හෝල්ඩර් හෙඩ් එක අනුව තමයි අපි හෝල්ඩරේ මිලදී ගන්න ඕනේ පින් ටයිප්ද ස්ක්‍රූ ටයිප්ද කියලා. ගොඩක් වෙලාවට අපි ওই පින් ස්ක්‍රූ ටයිප් කිව්වට මේක අපි කියනවා බේවනට් වර්ගයේ හෝල්ඩරයක්. මේ පින් ටයිප් එක. ස්ක්‍රූ ටයිප් එක අපි කියනවා එඩිසන් වර්ගයේ හෝල්ඩරයක්. නියම වචනේ බේවනට් සහ එඩිසන් කියන එක අපි පාවිච්චි කරන්නේ ඒ වුණාට පින් ටයිප් ස්ක්‍රූ ටයිප් කියලා අපිට ගුරු වෙලා තියෙන එක. හැබැයි කඩෙන් ගන්නකොට උනත් අපිට ඕන නම් පුළුවන් බේවනට් එහෙම නැත්නම් එඩිසන් වර්ගයේ හෝල්ඩරයක් කියලා කියන්න. හරි. එතකොට මේ පෙන්ඩන්ට් හෝල්ඩර් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් බිමේ ඉඳලා වැඩි පරතරයක් තියෙන තැනකදී. බල්බ් එකක් ඉහළක ඉඳලා මල්ලෙහාට එල්ලෙන්න සම්බන්ධ කරද්දී මේක සාමාන්‍යයෙන් පෙන්ඩන්ට් හෝල්ඩරේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැති තැන් වල සාමාන්‍ය ඉඩ අඩු තැන් වලදී අපි පාවිච්චි කරනවා. හිතන්නකො ගෙදර තියෙන හුඩ් එකකට කියලා. හුඩ් එකකට ලයිට් එකක් දැම්මොත් මේ පෙන්ඩන්ට් හෝල්ඩර් එකක් දාලා ගොඩක් දිගයි. මොකද හේතුව මේකට තව එනවා 2 core flexible wire එකක් එනවා. රවුම් බ්ලොක්යක් එනවා, සිලින් රෝස් එකක් එනවා. ඒ ටික එනකොට මේක දිග වැඩි. ඒතකොට බල්බ් එක අපේ ඔළුවේ හැපෙනවා. ඒකින්ද මොකද කරන්නේ? සිරස් උස අඩු තැන් වලට විදුලි පහනක් සම්බන්ධ කරනකොට විශේෂයෙන් තිරස් තලයකට ලම්බකව මේක තිරස් තලයකට ලම්බකව විදුලි පහනක් සම්බන්ධ කරනකොට අපි පාවිච්චි කරනවා මේ ස්ටේට් බටන් හෝල්ඩර් එක. මේකේ විශේෂත්වය තමයි හෝල්ඩර් එකයි සිලින් රෝස් එකයි දෙකම එකතු කරලා හදලා තියෙන්නේ. එතකොට අමතර යන ඉඩ ප්‍රමාණය අඩුයි. මතක තියාගන්න. එතකොට ස්ටේට් බටන් හෝල්ඩර් එකක් පාවිච්චි කරන්නේ තිරස් තලයකට ලම්බකව පහනක් සම්බන්ධ කරන්න. අපි හිතමු සිරස් බිත්තියක් තියෙනවා කියලා. සිරස් බිත්තියේ මෙයා සම්බන්ධ කරලා පහනකට මොකද වෙන්නේ? ලම්බකව. එතකොට ආලෝකය යන්නේ ඉදිරියට. අපිට ආලෝකය ඉදිරියට නෙමෙයි ඕනේ කොහොමද? පහළට. අන්න සිරස් බිත්තියකට ආනතව විදුලි පහනක් සම්බන්ධ කරගන්න. මේ විදිහට සිරස් බිත්තියකට ආනතව විදුලි පහනක් සම්බන්ධ කරගන්න මෙහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇන්ගල් බටන් හෝල්ඩර් ටික. පැහැදිලි නේද? එතකොට එහෙනම් හෝල්ඩර් වර්ග දෙකයි. පෙන්ඩන්ට් හෝල්ඩර්, බටන් හෝල්ඩර් ආපහු වර්ග දෙකයි. ස්ට්‍රේට් බටන් හෝල්ඩර්, ඇන්ගල් බටන් හෝල්ඩර්. ඒතකොට සාමාන්‍ය හෝල්ඩර් එකේ අපිට වයර් අමුණනකොට ලොකු දෙයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා අග්‍ර දෙකයි තියෙන්නේ. එක අග්‍රය සජීවී රැහැනට ගත්ත හැකි, අනිත් අග්‍රය උදාසීන රැහැනට ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයගොල්ලෝ ස්ක්‍රූ ටයිප් හෝල්ඩර් එකක් ගත්තොත් සමහර විට මෙතන අර්ත් එකට පින් එකක් තියෙන්න පුළුවන්. ඒකත් ඒ වර්ගය අනුව දැන් මේක නම් අර්ත් පින් එක අයින් කරලා තියෙන්නේ. එහෙම තිබුණොත් අර්ත් වයර් එක සාමාන්‍යයෙන් අපි දැන් බල්බ් වලට අර්ත් එක දාන්නේ අත්‍යවශ්‍ය වෙලාවක් වුණොත් ඇරෙන්න. ඒක හින්දා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට හෝල්ඩර් ගැන කිව්වා. ඊට පස්සේ සිවිලින් රෝස් එක. සිවිලින් රෝස් එක ඔයගොල්ලෝ දැකලා ඇති. මේක සිවිලින්කට මේ විදිහට මවුන්ට් වෙන්නේ. මෙන්න මේ රවුම් බ්ලොක්යක් උඩ තමයි මවුන්ට් වෙන්නේ. සිවිලින් රෝස් එකේ කාර්යය තමයි ඔයගොල්ලන්ට අපි දන්නවා මෙතනට මේ සිවිලින් රෝස් එක ගාවට කරන්ට් එක අරගෙන එන්නේ 104 වයර් එක. සාමාන්‍ය උඩින් එන්නේ හાર્ඩ් වයර් එකක්. එතකොට අපි මෙතන ඉඳලා දාන්නේ ෆ්ලෙක්සිබල් වයර් එකක්. සුනම්ය වයර් එකක් 2 කෝර් සුදු පාට වයර් එක දැකලා ඇති ඔයගොල්ලෝ මේ පල්ලෙහා ඉඳලා මේ සම්බන්ධ වෙන්නේ.
එතකොට හાર્ඩ්වෙයාර් එකේ ඉඳලා ෆ්ලෙක්සිබල් වයර් එකට විදුලිය සැපයුම සම්බන්ධ කරලා තියාගෙන ඉන්නේ මෙන්න මේ සීලින් රෝස් එකේ. ඔයගලන්ට පේනවා මෙතන කනෙක්ටර් දෙකක් තියෙනවා. ඒකේ ටර්මිනල් දෙකක් මෙහෙම යටට ඇරෙනවා. නේ යටින් තව දෙක පේනවා. තව දෙකක් තියෙනවා සයිඩ් එකේ. එතකොට හැම වෙලේම මේ උඩින් එන වයර් සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පාස් ත්‍රූ තියෙන ටර්මිනල් එකට. ඒ කියන්නේ උඩින් කම්බිය සුද්ධ කරලා දැම්මහම මෙතනට එනකන් එනවා. මේ පැත්තේ යන්නේ කරකවල මෙතනින් තද කරන්න පුළුවන් උඩින් එන වයර් දෙක. යටින් එන ෆ්ලෙක්සිබල් වයර් දෙක අපිට පුළුවන් මෙතනින් යන්නේ බුරුල් කරලා මේක ඇතුළට එකයි මේක ඇතුළට මේ පැත්තෙන් එකයි එන විදිහට දාගන්න. ඒතකොට මේ ටර්මිනල් එකේ ටර්මිනල්ස් අවුට් දෙකක් තියෙන්නේ. එහෙම සම්බන්ධ කරගන්න උඩින් එන වයර් සහ පහලින් එන ෆ්ලෙක්සිබල් වයර් එක. ඊට පස්සේ මේ ටර්මිනල් දෙකක් තියෙන සීලින් රෝස් වලට අමතරව මම තව පොඩි එකක් පෙන්නන්න. දැන් මේකේ ඔයගලන්ට පේනවා මෙතන ටර්මිනල් තුනක් තියෙනවා. 1 2 3ක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේක ටිකක් මිලෙන් වැඩි සීලින් රෝස් එකක්. මේකේ තව ස්ලොට් එකක් තියෙනවා මෙතන මේ පැත්තකින් අර්ත් එකට. සාමාන්‍යයෙන් අපිට සීලින් රෝස් වල අර්ත් එක අත්‍යවශ්‍ය වෙනවා. අපේ සිවිලින් ෆෑන් එකකට විදුලිය දෙනවා. මොන මතක තියාගන්න සිවිලින් ෆෑන් එකකට විදුලිය දෙන තැනක සජීවී රැහැන, උදාසීන රැහැන, බිම්ගත රැහැන කියන තුනම තියෙනවා. එතකොට එතනට එන සිවිලින් රෝස් එකේ මොකද වෙන්න ඕනි? මේ අර්ත් ටර්මිනල් එකකුත් තියෙන්න ඕනි. ඔයගලන්ට පේනවා මෙතන අර්ත් සලකුණ තියෙනවා, අර්ත් එක තියෙනවා, නියුට්‍රල් එක තියෙනවා, පේස් එක තියෙනවා. අමතරව නියුට්‍රල් එක හරි පේස් එක හරි ලූප් කරනවා නම් තව මෙතන අමතර කනෙක්ටර් එකකුත් තියෙනවා. හැබැයි මෙයා ටිකක් මිලයි. හැබැයි අපිට බොහොම පහසුයි මේගොල්ලෝ සම්බන්ධ කර ගන්නවා. මේ සාමාන්‍ය විදුලි පහන් වලට එන සීලින් රෝස් එක කනෙක්ටර් දෙකයි. මේක ඊට වඩා එහාට ගිය සිවිලින් විදුලි පංකා වලට එන සීලින් රෝස් එක පේනව නේද? කනෙක්ටර් ටික අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සිවිලින් රෝස් එක කොහෙට හරි මවුන්ට් කරන්න ඕනේ. සිවිලින් රෝස් එක එතකොට ලීයක් උඩට මේ වගේ හිම නැත්තම් කොන්ක්‍රීට් එකක් උඩට මෙහෙම මවුන්ට් කරන්න ඕනේ. සීලින් රෝස් එක මවුන්ට් වෙන්නේ හැම වෙලේම මේ විදිහට මවුන්ට් වෙන්නේ මෙන්න මේ රවුන්ඩ් බ්ලොක් එකට. ඔයගලන්ට පේනවා මේ සීලින් රෝස් එකේ තියෙනවා තවු දෙකක්. මෙතන මේ දෙපැත්තේ තවු දෙකක් තියෙනවා. මෙතන එකයි, මෙතන එකයි. මේකෙන් අපි බලමුකෝ බොහොම ලේසියෙන් බලාගත්ත එක. මෙතන එක තවුවක් තියෙනවා, මෙතන එක තවුවක් තියෙනවා. ඒකට ගැලපෙන්න බලන්න මේකෙත් තියෙනවා මේ රවුන්ඩ් බ්ලොක් එකේ තියෙනවා තවු දෙකක්. ඒතකොට ගාන්ට ඒ තවු එකේලි වෙන විදිහට සම්බන්ධ කරලා ගොඩක් වෙලාවට අඟල් 3 කාලේ ස්ක්‍රූප් වෙන. සාමාන්‍යයෙන් පොට 5-6 වගේ පාවිච්චි කරන්න පුළුවන්. අඟල් 3 කාලේ එහෙම නැත්නම් අඟලේ වගේ ස්ක්‍රූප් වෙන දෙකකින් සීලින් රෝස් එක මවුන්ට් වෙනවා. මෙන්න මේ පොඩි තවු දෙක හරහා රවුන්ඩ් බ්ලොක් එකට. ඊට පස්සේ රවුන්ඩ් බ්ලොක් එක කොහෙට හරි හයි කරන්න එපා. අඟල් 1මාර යන වලින් මෙන්න මේ රවුන්ඩ් බ්ලොක් එකේ මැද්දේ තියෙන තවුවෙන් අපිට පුළුවන් මුලින්ම රවුන්ඩ් බ්ලොක් එකේ අදාළ සර්ෆේස් එකට ඒ අදාළ මතු පිටට තද කරලා අල්ල ගන්න එනයක් පාවිච්චි කරලා මේ අමතර තියෙන මේ තවු දෙකෙන් පුළුවන් පාස් ත්‍රූ ගිය මේ තවු දෙකෙන් පුළුවන් අපිට උඩින් එන වයර් ටික එළියට ඇදලා ගන්න. ඉස්සර නම් මේවා ලී වලින් උත් ආපදම් කරපු ලී වලින් රවුන්ඩ් බ්ලොක් එක දැන් නම් එන්නේ නැහැ. දැන් සිවිලිමේ පාඩේට ගොඩක් වෙලාවට මේ සීලින් රෝස් රවුන්ඩ් බ්ලොක් අපිට සල්ලි දීලා මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් වැදගත් උපකරණයක් මේක සිංහලෙන් කියනවා අනුහුරු කුරුව. හරියටම වචනේ මතක තියාගන්න නේද? වැරදුනොත් එහෙම ගැටලුවක් වෙනවා. අනුහුරු කුරුව සිංහලෙන් අපි දන්නේ නැති වුණාට මේක ඉංග්‍රීසියෙන් අපි දන්නවා ඇඩැප්ටර් එක. මේ ඇඩැප්ටර් එකක් ගන්න ගොඩක් වෙලාවට විදුලි පහනක ඉඳලා ඒ කියන්නේ මෙන්න මේ හෝල්ඩර් එකක ඉඳලා తాවකාලික විදුලි සැපයුමක් ගන්න. දැන් අපි දන්නවා මෙතන සජීවී රැහැනයි උදාසීන රැහැනයි තියෙනවනේ. අපිට හිතන්නකෝ ගෙදර මොනවා හරි මලගයක් වගේ වුණාම ඒ අදින සම්බන්ධ කරන ස්ථානයකට මඩුවකට විදුලි රැහැනක් ගන්න ඕන නම් බල්බයක් දා ගන්න ඕන අපි මොකද කරන්නේ? මේ හෝල්ඩර් එකට මේ විදිහට ඇඩැප්ටර් එක ගහලා ඇඩැප්ටරේ හරහා වයර් එකක් දාලා ෆ්ලෙක්සිබල් වයර් එකක් දාලා කරන්ට් එක ගන්න පුළුවන්. එතකොට අපි මෙයා හඳුන්වනවා අනුහුරු කුරුව කියලා. මේකේ තර වගේමයි හෝල්ඩර් එකේ වගේමයි ඔයගලන්ට පේනවා. මෙතන ටර්මිනල් දෙකක් තියෙනවා අපිට නියුට්‍රල් පේස් වයර් දෙක මේකට අමුණ ගන්න පුළුවන්. හැබැයි తాවකාලිකව විදුලිය ගන්නවා නම් විතරයි. හේතුව තමයි මේක ආරක්ෂිත ක්‍රමයක් නෙමෙයි. මොකද හේතුව අර්ත් වයර් එකක් මෙයාට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අපි අර්ත් වයර් එක නැති හින්දා අනාරක්ෂිතයි. හරි නේද? එතකොට අනුහුරු කුරුවේ කාර්යය තමයි මොකද්ද? తాවකාලිකව විදුලි සැපයුමක් පහන් ධාරකයක සිට ලබා ගැනීම. ඔන්න එතකොට දැන් ප්‍රධාන වශයෙන් අපි කතා කළා ස්විච් වර්ග ගැන කතා කළා. කෙවිලි පිටුවාන ගැන කතා කළා. ඊට පස්සේ ප්ලග් ටොප් ගැන, පේනු ගැන කතා කළා. ඊට පස්සේ හෝල්ඩර් ගැන කතා කළා, ඇඩැප්ටර් ගැන කතා කළා. නේ. ඊට පස්සේ සීලින් රෝස්, රවුන්ඩ් බ්ලොක් ඒ ටික කතා කළා. ඊට අමතරව තව අපිට වැදගත් උපාංග ටිකක් තියෙනවා. දැන් මෙයා ගත්තොත් දැකලා ඇති. නේද? අපි කියනවා මේකට ගිල්ලුම් පෙට්ටියක් කියලා සිංහලෙන් සංක් බොක්ස්. සංක් බොක්ස් එකක්.
මේ 3 way sum box එකක් මේක 1 way එහෙම නැත්නම් 2 way එහෙම නැත්නම් 3 way 4 way 6 way විදිහට අපිට කැමති විදිහකට ගන්න පුළුවන්. මේ sum box එකේ කාර්යය තමයි මේ කෙවෙනි පිටුවානත් එහෙම නැත්නම් මේ ස්විච් එකක් ආරක්ෂිතව සවි කරනවා. දැන් අපි දන්නවා මේ ස්විච් එකට වයර් අමුල අපිට නිකන් එල්ලි තියන්න බෑ. මේක කොහෙට හරි සවි කරන්න ඕනි. ආරක්ෂිතව බිත්තියකට සවි කරන්න තමයි මේ sum box එක උපයෝගී කරගන්න. එතකොට අපිට පුළුවන් බිත්තිය මත මේ sum box එක මවුන්ට් කරලා ඒකට ඕන ප්ලග් එක හරි ස්විච් එක හරි මේ විදිහට අමුණා ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ sum box එක බිත්තියක් ඇතුළට ගිල්ලලා බිත්තිය මතු පිට තලයට එන ප්‍රමාණයට ඊට පස්සේ ඒකට ස්විච් එක හරි ප්ලග් එක හරි මවුන්ට් කරගන්න. එතකොට ස්විච් එකේ යන තවු දෙකක් තියෙනවා. ඔයගලන්ට පේනවා. අන්නේ යන තවු දෙක හරියට මේකේ මේ යන තවු වලට හරියටම මවුන්ට් වෙනවා. එතකොට ඕනින් බ්‍රෑන්ඩ් එකක ස්විච් එකක් ගත්තාම ඕනින් බ්‍රෑන්ඩ් එකක sum box එකකට ඒ සම්මත මිම්මට හදලා නම් මේ විදිහට මවුන්ට් කරන්න පුළුවන්. එතකොට sum box එකේ කාර්යය තමයි ආරක්ෂිතව කෙවෙනි පිටුවාන සහ ස්විච් වර්ග මේකට මවුන්ට් කරන එක. ඊට පස්සේ sum box එකට අමතරව විශේෂයෙන් දැන් අපි කතා කරන්නේ උපකරණ ගොඩක් ගැන. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා විදුලි රැහැන් රඳවනකොට ප්‍රධාන වශයෙන් විදුලි රැහැන් රඳවීමේ උපාංග යටතේ දැන් මෙතන තියෙන විදුලි රැහැන් වලට අපිට අත්‍යවශ්‍ය උපකරණ ටික. විදුලි රැහැන් රඳවනකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති පාවිච්චි කරන ක්‍රමවේද කීපයක් ගැන කතා කරන්න යන්නේ. එකක් තමයි මෙන්න මේ බහුතර ක්‍රමවේදය. බහුතරව භාවිතා වෙන ක්‍රමවේදය ඔයගොල්ලෝ මේක දැකලාත් ඇති. මේ වයරින් ක්ලිප්ස් ලාභදායීම නැත අතීතයේ ඉඳලම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. මෙන්න මේ වයරින් ක්ලිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ක්ලිප් එකේ ඔයගලන්ට පේනවා පැහැදිලි මතු පිටක් තියෙනවා. ඊට පස්සේ අවර්ණ මතු පිටක් තියෙනවා. හැම වෙලේම මේ පැහැදිලි මතු පිට දැන් මේක කියලා හිතන්න ලීය ක්ලිප් ගහන ලීය. එතකොට මේ පැහැදිලි මතු පිට හැම වෙලේම ලීය පැත්තට හිටින විදියට අවර්ණ මතු පිට උඩට පේන තමයි අපි මෙතනින් ටින්ටර්සන් එකකින් ක්ලිප් එක රඳවන්නේ. හැබැයි බය වෙන්න එපා. මොකද හේතුව රඳවලා මේ විදියට ආපස්සට නමලා තමයි වයර් අපි මෙතනට මවුන්ට් වෙන්නේ. එතකොට ආපස්සට නැමුවම ඔයගලන්ට පේනවා ලස්සනට අර පැහැදිලි මතු පිට දිලිසෙන මතු පිට අපව එළියට නිරාවරණය වෙනවා. එතකොට මේ වයරින් ක්ලිප් අපේ වයර් ගාන අනුව අපිට මෙතන යන්නේ වයර් 2යිද 3යිද 4යිද කියන එක අනුව අපි තෝරා ගන්න ඕනේ. සාමාන්‍ය වයර් දෙකකට පාවිච්චි වෙනවා මෙන්න මේ එකයි කාලේ ක්ලිප් එක. ඊට පස්සේ වයර් 3ක් සඳහා එකමාර 4ට අඟල් 2 ඒ විදිහට වයර් 4ක් 5ක් සඳහා මේ විදිහට ප්‍රමාණය වැඩි වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරනවා තව දෙයක් සිරස් අතර ඒ කියන්නේ මෙහෙම සිරස් බිත්තියක බිත්තිය වල ගොඩක් කරලා පාවිච්චි කරන්න අමාරුයි අපිට. මේක ටින්ටර්සනයක් ගහන ඉඳ සිරස් ලීයක අපි වයරින් ක්ලිප් ගහනවා නම් ක්ලිප් දෙකක් අතර පරතරය සිරසට යනකොට අඟල් 8ක් තියන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ක්ලිප් එක ගහලා එතන ඉඳලා අඟල් 8කට පස්සේ සිරස් තලයේ මේ විදිහට ගහන්න පුළුවන්. තිරසට යනවා අනිවාර්යෙන් ක්ලිප් දෙකක් අතර පරතරේ උපරිමයේ අඟල් 6ක් වෙන්න තමයි අපි මේ වයරින් ක්ලිප් සම්බන්ධ කරන්න ඕනේ. දැන් මේ වයරින් ක්ලිප් වලට අමතරව දැන් මේක දැකලා ඇති ඔයගොල්ලෝ මේ වයරින් ක්ලිප් ටිකක් අර මං කියවන ටිකක් ඉස්සරින් ඉඳන්ම තියෙන ක්‍රමයක්. මේ ඊට පස්සේ අලුතෙන් එන වයරින් ක්ලිප් එක මේක ලී වලට කොන්ක්‍රීට් වලට ඕනිම තැනකට පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ප්ලාස්ටික් වයරින් ක්ලිප් එක මේක අපි කියනවා සිංගල් වයර් වයරින් ක්ලිප් කියලා. මේක වයර් එකට කෙලින්ම හිර කරලා ඒ වයර් එකටම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ විදිහට වයර් එකටම වයර් එක මේ පැත්තට හිර කරලා බිත්තියකට එහෙම නැත්නම් ලීයක් උඩ සම්බන්ධ කරන්න පුළුවන්. මේ තනි එක මේකෙත් තියෙනවා වයර් 3ට 4ට ඒ වගේ එන ප්ලාස්ටික් වයරින් ක්ලිප් ඒවත් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් රැහැන් රඳවීමේ උපක්‍රම තමයි මේ එක ක්‍රමයක් අපි දන්නවා මේ කන්ඩියුට් බට නායිනී කියලා අපි කියනවා. මේ කන්ඩියුට් වල විශේෂයෙන් දැන් අපි හිතමු මේ කොන්ක්‍රීට් බිත්තියක් ඇතුලේ වයර් යනවා. හැම වෙලෙම දැන් අපි දැකලා තියෙනවා බිත්තිය ඇතුලට මේ කන්ඩියුට් බට ගිල්ලලා තියෙනවා. ඒතකොට බිත්තියක් ඇතුලේ කොන්ක්‍රීට් එකක් ඇතුලේ වයර් යනකොට අනිවාර්යෙන් අපි මේ රවුම් හරස්කඩ හැඩයක් තියෙන නායිනී කන්ඩියුට් පාවිච්චි කරනවා. මේවා විශේෂයෙන් ප්‍රමිතිගත කන්ඩියුට් ගිනි ගන්නෙ නැහැ. ඒ වාසියක් තියෙනවා ගිනි ඇවිලෙන්නේ නැහැ. ඒතකොට ගිනි පැතිරෙන්නේ නැහැ. ඒ නිසා ගින්නක් ඇති වුණා. අන්නේ වාසිය තියෙනවා. එතකොට ඔන්න කන්ඩියුට් ඒතකොට නායිනී තියෙනවා අඟල් භාගයේ ඉඳලා 3 කාල අඟල් 2 ඒ විදිහට අපේ වයරින් එකේ තියෙන වයර් ගාන අනුව කන්ඩියුට් එක තෝරා ගන්න ඕනේ. එතකොට කන්ඩියුට් එක්කම නායිනී එක්කම දැන් කන්ඩියුට් ගැන අපි කතා කරපු ඉඳන් කන්ඩියුට් එක්කම තවත් විශේෂයෙන් සම්බන්ධ වෙන දෙයක් තමයි මේ ජාන්සන් බොක්ස්. සාමාන්‍යයෙන් දැන් කන්ඩියුට් වල අපිට මේ ජාන්සන් බොක්ස් ගොඩක් වෙලාට කන්ඩියුට් වල වෙනම අපිට බෙන්ඩ් එක T එක ඒවා ගන්න පුළුවන්. කන්ඩියුට් කීපයක් සම්බන්ධ වෙනකොට. හැබැයි ඊට වඩා අපිට පහසුයි මේ ජාන්සන් බොක්ස් පාවිච්චි කරනවා නම් කන්ඩියුට් සම්බන්ධ කිරීමේදී. මොකද හේතුව
වාසිය තමයි ඔයගලන්ට පේනවා මේ ජන්සන් බොක්ස් එකේ මෙතන පියනක් තියෙනවා. දැන් හිතන්නකෝ මේ විදිහට මේ පොවේ ජන්සන් බොක්ස් එක මේ විදිහට මෙතනින් සම්බන්ධ වෙලා මෙහෙම වයර් බට සම්බන්ධ වෙලා වයර් යනවා කියන්නේ. අදිසිය මේ පැත්තට යන ලයින් එකේ මොනවා හරි දෝෂයක් තියෙනවා නම් අපිට මේ පැත්තට එන වයර් ටික විතරක් මේ පියන ඇරලා ඇදලා පරීක්ෂා කරන්න පුළුවන් මේ ජන්සන් බොක්ස් හරහා. එතකොට මේ ජන්සන් බොක්ස් තියෙනවා එන්ඩ් එක තියෙනවා. එක බටකට සම්බන්ධ වෙන එන්ඩ් එක ඊට පස්සේ මේ විදිහට 2 way 3 way 4 way මේ විදිහට ගන්න පුළුවන්. මේ ප්‍රමිතිගත ඒවා විශේෂයෙන් දැන් මේකේ ඔයගලන්ට පේනවා මේ අඟල බාටේට හරිපු එක මේකෙම මේ රින් ගලවන්න පුළුවන්. අඟල් භාගයට මේ විදිහට එහෙම හදපු ඒවා තියෙනවා. මේ මිල වැඩි ඒවා ඒ වගේ ප්‍රමිතිගත ඒවා තියෙනවා. එතකොට ඒ වගේ එකක් ගත්තොත් අපිට අවශ්‍ය බටේ විස්කම්බයට අනුව මෙතනින් මේ කට ඇඩ්ජස්ට් කරලා එහෙම හදා ගන්න පුළුවන්. වැදගත්ම වාසිය තමයි ජන්සන් බොක්ස් එකක් දැම්මහම මෙතනින් පියන ගලවලා මේ වයර් වල ඒ අදාළ මාර්ගයේ තියෙන වයර් වල විතරක් නඩත්තුවක් කරගන්න පුළුවන්. අනිත් වාසිය තමයි ජන්සන් බොක්ස් එක මම කිව්වා ඔයගලන්ට මේ සීලින් රෝස් එකක් මවුන්ට් වෙන රවුන්ඩ් බ්ලොක් එකක් ඕනි. ඔයගලන්ට පේනවා මේ ජන්සන් බොක්ස් එකේ තියෙනවා තවු දෙකක්. මේ සීලින් රෝස් එකේ තවු දෙක ජන්සන් බොක්ස් එකේ තවු දෙකට හරියටම අපිට ඇඩ්ජස්ට් කරලා ජන්සන් බොක්ස් එකක් මත අපිට පුළුවන් සීලින් රෝස් එකක් කෙලින්ම රවුන්ඩ් බ්ලොක් එකක් නැතුව මවුන්ට් කරන්න. අන්නේ වාසියත් ඒකට ජන්සන් බොක්ස් එකක් දැම්මම තියෙනවා. මේ රවුන්ඩ් වර්ගයට අමතරව විශේෂයෙන් දැන් 4S වර්ගයේ ජන්සන් බොක්ස් එනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ කළු වර්ණය තමයි බහුලව තියෙන්නේ. 3 phase wiring වලදී විශේෂයෙන් ජන්සන් බොක්ස් ගන්නකොට අපිට phase 3 පාට සජීවී රැහන් 3 පාට රතු කහ නිල් කියන පාට තුනෙන් ජන්සන් බොක්ස් මිලදී ගන්නත් වර්තමානයේ පුළුවන්. ඊට පස්සේ බිත්තියක් මතු පිට දානවා. මේක ඔයගොල්ලෝ දැකලා ඇති අපි කියනවා කේසින් එකක් කියලා. මේ කේසින් එකක් සාමාන්‍යයෙන් අපි බිත්තියක් ඇතුළට දාන්නේ නැහැ. මොකද හේතුව මේක මේ උඩින් පියන් ඇරලා ගලවන්න තියෙන්නේ. මේ පියන් ඇරලා ගලවනකොට ඔයගොල්ලන්ට පේනවා අපිට ගලව ගන්න අපහසුයි බිත්තියක් ඇතුළට දැම්මොත්. මේක බිත්තියක් මත තමයි මේ විදිහට මවුන්ට් වෙන්නේ. එතකොට මේ 4 සරස් කඩ හැඩේ හින්දා බිත්තිවල හැඩයත් එක්ක මෙයා ගැළපීලා යන හින්දා ලොකු ගැටලුවක් නැහැ. බොහොම පහසුවෙන් ස්ථාපනය කරන්න පුළුවන් කේසි. ඊට අමතරව අපි හිතමු බිත්තියේ නැම්මක් වෙන තැනක් වගේ එනකොට අපිට මේ කන්ඩියුට් දාන්න කේසින් දාන්න ටිකක් අමාරුයි. අන්න ඒ වගේ තැන්වලදී අපි පාවිච්චි කරනවා ෆ්ලෙක්සිබල් කන්ඩියුට්. මේ ෆ්ලෙක්සිබල් කන්ඩියුට් එක මේකේ වර්ග දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ මිලදී ගන්නකොට මේ කළු වර්ගය සහ අලු පාට වර්ගය. මේ කළු වර්ගය සාමාන්‍යයෙන් අභ්‍යන්තරයට ගුහ අභ්‍යන්තරයට ගොඩනැගිලි ඇතුළට විතරයි පාවිච්චි කරන්නේ. මොකද හේතුව මේක UV ප්‍රොටෙක්ටඩ් නැති වර්ගය. පාරිජම්බුල කිරණ වලට එළිය පාවිච්චි වෙනවා නම් ගොඩක් වෙලාවට මේ කළු වර්ණය එහෙම නැත්නම් සුදු වර්ණය. තනි සුදු වර්ණයේ තියෙන මේ ෆ්ලෙක්සිබල් කන්ඩියුට් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාරිජම්බුල කිරණ වලින් හානි වෙන්නේ නැහැ. ඒතකොට මේකේ වාසිය අපිට ඕනි හැඩයකට නමලා මේ ඕනි විදියකට නමලා කරලා අඹරලා වයර් දාගන්න පුළුවන්. මේවත් විවිධ විස්කම් වලින් මිලදී ගන්න පුළුවන්. එතකොට කන්ඩියුට් ගැන කතා කළාම මේ කතා නොකරන්න බෑ කන්ඩියුට් ක්ලිප් ගැන. එතකොට කන්ඩියුට් බට වලට බටේ ප්‍රමාණයට ගැලපෙන්න මේ කන්ඩියුට් ක්ලිප් කොන්ක්‍රීට් යන හරහා සර්ෆේස් එකක් මත බඳවන්න පුළුවන්. එතකොට වයරින් ක්ලිප් ගැන කිව්වා, කන්ඩියුට් ගැන කිව්වා. ඊට අමතරව තව චූටි දේවල් ටිකක් තියෙනවා කියන්නේ. මේ වයර් ලක්ස් ගැන අපි කලින් කතා කළා ලක්ස් ගැන. වයර් එකක ඉන්සුලේෂන් අයින් කළාම කම්බි කැඩෙන එක වළක්වන්න අපිට පුළුවන් ක්‍රීම් පඬුවකින් මේ වගේ ලක්ස් සම්බන්ධ කරගන්න. ඊට අමතරව වයර් සම්බන්ධ කරනකොට අපිට විශේෂයෙන් වැදගත් වෙන එකක් තමයි මේ වයර් කනෙක්ටර්. අපි කියනවා කනෙක්ටර් බාර් ඇම්පියර් 5, ඇම්පියර් 15, ඇම්පියර් 32. සාමාන්‍යයෙන් අපි වයර් මූට්ටුවක් දානවට වඩා මේ ඇන දෙකක් දාලා මේ කනෙක්ටර් එකේ වයර් එක තද කරලා සම්බන්ධ කරාම බොහොම ස්ථාවරව ස්ථිරව සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ධාරාවට අනුව කනෙක්ටරේ ප්‍රමාණයත් වෙනස් වෙනවා. මේක අපිට බලා ගන්න පුළුවන් මේ ඇම්පියර් ගාන ගහලා තියෙනවා. ඊට අමතරව තව විශේෂයෙන් වැදගත් වෙනවා ඉන්සුලේෂන් වලට. අපිට ඉන්සුලේෂන් වලදී විශේෂයෙන් රෑන් මූට්ටු වලදී ගොඩක් වෙලාවට මේ ඉන්සුලේෂන් ටේප් එක අපි කියනවා වයරින් ටේප් කියලා. මේකත් හොඳ ප්‍රමිතිගත ඉන්සුලේෂන් ටේප් එකක් ගන්න ඕනි. එතකොට නිවැරදිව පරිවර්ණය කරන්න පුළුවන් වයර් මූට්ටුවක් වගේ තැනක්. එහෙම නැත්නම් ඉන්සුලේෂන් ටේප් පාවිච්චි කරන්නේ නැත්නම් අපිට පුළුවන් මේ ඉන්සුලේෂන් ටියුබ් තියෙනවා. අපේ කම්බි වලට ඇතුළට රිංගවන්න පුළුවන් ඉන්නේ ඒ විශ් කම්බියට ගැලපෙන්නේ මේ සාමාන්‍ය ඉන්සුලේෂන් ටියුබ් එක. මේකේ විශේෂත්වය තමයි මේක තාපයටත් ඔරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති රයිස් කුකර් වල ඔයගොල්ලන්ගේ ස්තිරික වල මේ ඉන්සුලේෂන් ටියුබ් එක පාවිච්චි වෙනවා. මේක තාපය රත් වුණා කියලා මෙයාට හානි වෙන්නේ නැහැ. හැබැයි මේ ඉන්සුලේෂන් ටේප්ස් කිසියම් ප්‍රමාණයකට රත් වුණාම හානි වෙන්න පුළුවන්. ඊට අමතරව මේකත් විශේෂයි හීට් ස්ලීවින් එක. මේක අපිට පුළුවන් වයර් එකක් ඇතුළට වයර් මූට්ටුවක් ඇතුළට මේ ස්ලීවින් එක නියමිත විස්කම්බෙන් ගන්න ඕනේ. මේ ස්ලීවින් කෑල්ල රින්ග් වල රත් කළාම මෙයා
ඒ අදාළ වයර් එකේ හැඩයට ඇකිලිලා හොඳට තදට සම්බන්ධ වෙනවා. මේකත් ඔයගොල්ලෝ දැකලා ඇති මේ ස්ලීවින් කඩේ නියමිත විස්කම්බෙට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඒවා අපිට මේ උපපරිපත උපාංග වලදී විශේෂයෙන් වැදගත් වෙනවා. අපි ප්‍රධාන වශයෙන් අද කතා කළා මේ උපපරිපත උපාංග ගැන, ඒවා කාර්ය ගැන, ඒවා සම්බන්ධ කරන විදිය ගැන. ඉදිරි වීඩියෝ එකකදී අපි කතා කරනවා එක එක උපාංග යොදාගෙන නිවැරදි රැහන් යොදාගෙන උපපරිපතයක් කොහොමද නිවැරදිව ස්ථාපනය කරන්නේ කියන එක.